ආයිබෝවන් දුවේ පුතේ අදත් අපි ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා ව්‍යවසායකත්වය අධ්‍යයනය විෂය යටතේ තවත් පාඩමක් සාකච්ඡා කරන්න. ඉතාමත් වැදගත් ආකර්ශනීය පාඩමක්. ව්‍යාපාර අදහස් හා අවස්ථා. මේ පාඩම දුවේ පුතේ ඔබගේ විභාගයේ සමත් වීමට පමණක් නෙවෙයි ඔබගේ ජීවිතය සමත් වෙන්නත් ඉතාමත් වැදගත් දායකත්වයක් සපයන පාඩමක්. මේ පාඩම යටතේ අද අපි නිපුණතා මට්ටම් දෙකක් සාකච්ඡා කරනවා. නිපුණතාව 4 යටතේ නිපුණතා මට්ටම් 4 සහ නිපුණතා මට්ටම් 4 අපි අද සාකච්ඡා කරනවා. අපි බලමු දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන නිපුණතාව 4 ප්‍රධාන නිපුණතාව මොකක්ද කියලා. යෝග්‍ය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පූර්ව සූදානම ප්‍රදර්ශනය කරයි. මේ නිපුණතාව යටතේ දුවේ පුතේ නිපුණතා මට්ටම 4 ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර අදහසක් තෝරයි කියන නිපුණතා මට්ටම අපි සාකච්ඡා කරනවා. මේ නිපුණතාව ඉගෙනගෙන අවසන් වුණාම දුවේ පුතේ අපි අපේක්ෂා කරනවා ඔබ මෙන්න මේ කියන ඉගෙනුම් ඵල ළඟා කරගෙන තියෙයි කියලා. අපි බලමු මේ පාඩමේදී ඔබ ළඟා කරගත යුතු ඉගෙනුම් ඵල මොනවද කියලා. ව්‍යාපාර අදහස් නිදසුන් සහිතව පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයකට හොඳ ව්‍යාපාර අදහසක වැදගත්කම හේතු සහිත පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ පාඩම අවසානයේදී. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාර අදහස් ජනිත කරගත හැකි මූලාංශ සඳහා නිදසුන් දක්වන්නත් ඔබට හැකියාව ලැබෙනවා. මේ ඔබ නිපුණතා මට්ටම 4 යටතේ ළඟා කරගත යුතු නිපුණතා ඉගෙනුම් ඵල. මීළඟ නිපුණතා මට්ටම දුවේ පුතේ නිපුණතා මට්ටම 4 ව්‍යාපාර අවස්ථාවක යෝග්‍යතාව තක්සේරු කරයි. මේ යටතේ ඉගෙනුම් ඵල 3ක් ඔබ ළඟා කරගත යුතුයි. පළවෙනි ඉගෙනුම් ඵලය දුවේ පුතේ ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථාව අතර වෙනස ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හොඳ ව්‍යාපාර අවස්ථාවක් තක්සේරු කිරීම සඳහා භාවිත කළ හැකි නිර්ණායක දක්වන්න ඔබට හැකි වේ යුතුයි මේ පාඩම අවසානයේදී. අවසාන වශයෙන් නව නිෂ්පාදිතයකට නීත්‍යානුකූල රැකවරණය සලසා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පෙන්වා දෙන්නත් ඔබට හැකි විය යුතුයි මේ පාඩම අවසානයේදී. මම ඔබට කිව්වනේ මේ පාඩම ඔබගේ විභාගයේ සමත් වෙන්න විතරක් නෙමෙයි ඔබේ ජීවිතය සමත් වෙන්න ඉතාමත් වැදගත් කියලා. ඔබ කවදා හරි මේ අවස්ථාවේදී මේ කාලේදී වුණත් ඔබට පුළුවන් ව්‍යාපාර අදහසක් ජනිත කරගෙන ව්‍යාපාර අවස්ථාවක් උදා කරගෙන ඔබට සාර්ථක වෙන්න පුළුවන් පාසල් ශිෂ්‍යයෙක්ව ඉන්න අවධියේදීම. ඉතින් මේ පාඩම ඉතාමත් වැදගත් ඔබේ ජීවිතයට. දුවේ පුතේ අපි දන්නවා අපේ අවශ්‍යතා උවමනා තියෙනවා. මේ උවමනාවලට භාණ්ඩ හා සේවා විදිහට තමයි මේ ව්‍යාපාර වලින් අපේ මේ ප්‍රශ්නයට උත්තර ලබා දෙන්නේ. ව්‍යාපාරයේ සමාජයේ තියෙන ගැටලුවක් හඳුනගෙන ඒ ගැටලුවට විසඳුමක් ලබා දීම ව්‍යාපාර විසින් කරනවා. ඒ පිළිතුර භාණ්ඩයක් හෝ සේවාවක් වෙන්න පුළුවන් මූලිකවම. ඉතින් මේ සියලු භාණ්ඩ හා සේවා ක්‍රියාවලි ක්‍රමශිල්ප මිනිසා විසින් මුහුණ දීපු ගැටලුවකට උත්තරයක්. ඒවා සියල්ල ව්‍යාපාර අදහස්වල ප්‍රතිඵල. මිනිස්සු මුහුණ දෙන ගැටලුවකට නිර්මාණශීලීව හිතලා උත්තරයක් දෙන්න පුළුවන් අය ව්‍යවසායකයෙක් විදිහට අපිට ඇත්තටම හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ව්‍යවසායකයන්ගේ තියෙන නිර්මාණශීලී චින්තනය යොදා ගනිමින් තමයි ව්‍යාපාර අදහස් ජනනය වෙන්නේ. ව්‍යාපාර අවස්ථා බවට එම ව්‍යාපාර අදහස්පත් වෙලා පුද්ගල හා සමාජ අවශ්‍යතා සපුරාලීමට විවිධ විකල්ප නිරන්තරයෙන් බිහි කරමින් මේ අපි අවට පරිසරය නිරීක්ෂණය කරමින් මේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා ව්‍යාපාරිකයෝ නිරන්තරයෙන් සොයා බලනවා. හොඳයි දුවේ පුතේ අපි සාකච්ඡා කරා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ නිරන්තරයෙන්ම උත්සාහ කරන භාණ්ඩ හා සේවාවක් ඉදිරිපත් කිරීම තුළින් මේ සමාජයේ පවතින ගැටලුවකට උත්තරයක්. අපි දැන් නරඹන්න හදන්නේ එහෙම තිබුණු ගැටලුවකට උත්තරයක් හොයපු ව්‍යවසායකයෙක් ගැන. මේ කුඩා වීඩියෝ පටය නරඹලා අවසානයේදී අපි බලමු ඔහු මොන වගේ ගැටලුවකට මොන වගේ උත්තරයක්ද
අපිට හොයලා දෙන්න කියලා. බත් ගස ලෙස විරුදාවලියලත් කොස් ගස වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආර්ථිකය සවිමත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙනෙකු ගස් කුකුලා ලෙස හඳුන්වන පොලොස් සුකෝපභෝගී කෑම බවට පත්කිරීම මිස්ටර් පොලොස්ගේ ප්‍රාර්ථනාවයි. මුන්රාවිල කොළඹ රැකියාව සඳහා ඇවිල්ලා රැකියාවක් කරා. ඒ අතරදී මගේ යාළුවෙක් මුණ ගැහිලා ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා අදහසක් අපිට ආවා. චිකන් වෙනුවට මොනවා හරි අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශීය දෙයකින් දෙන්න පුළුවන් මොනවා හරි තියෙනවා. ඒ දෙන පොලොස් කියන අදහස හිතට ආවේ. ඊට පස්සේ අපි පොලොස් වලින් චිකන් විදියට හදනවා කියලා අදහස් කරා. අපි ව්‍යාපාරේ පටන් ගන්න නමක් හදන්න තීරණය කළා. ඒ නම පුංචි කරත්තේ නමින් අපි යන්න අදහස් කරන ඉන්න අතරතුරදී මම ගමේ ගියා මොනරාග. ඒ අතරදී මට වත්තේ තියෙන කොස් ගහක් යට ඉන්න අතරදී මට මතක් වුණා මේ පොලොස් කියන නම මිස්ටර් පොලොස් කියන නම දැම්ම නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි මේක මිස්ටර් පොලොස් කියන නම හැදුනේ. ඉතින් අපි ඒක දිගටම කරගෙන යන අතරදී මේක දේශීය දෙයක් විදිහට ජනතාවට වසවිස නැතුව කන්න දෙන්න පුළුවන් ආහාරයක් විදිහට අපි ඒක රසවත් කරලා අපි පොලොස් නිෂ්පාදනය කරන කෑම වර්ග ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම වසවිස නැතුව කන්න පුළුවන් වර්ග. පොලොස් කට්ලට්, පොලොස් පැටිස්, පොලොස් සමෝසා, පොලොස් අච්චාරු, පොලොස් චිලි පේස්ට්, පොලොස් කාලි. ඒ සියලුම දේවල් අපේ ආයතනය අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ වෙනකොට මගේ ආයතනයේ 4 දෙනෙක් සේවය කරනවා. ඒ වගේම තව ඉස්සරකට වැඩිය මම රැකියාවල් දීලා තියෙනවා. ඒකට ඒ කට්ටියගේ ආර්ථික ප්‍රශ්න විසඳලා තියෙනවා මේ වෙනකොට. ඒ කට්ටිය සතුටින් වැඩ කරනවා. ඒ වගේම අපි දැනට අපේ අවුට්ලට් එකක් තියෙන්නේ අත්තිලියේ. තව අපි ඉදිරියට කරලා තව රැකියාව දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව පිටින් මට පොලොස් ආහාර සපයන 10 දෙනෙක් විතර ඉන්නවා. ඒ කට්ටිය මාසික ආදායමක් ලබනවා. ඒ රුපියල් 60000ක වගේ ආදායමක් ලබනවා. ඒ වගේම දැන් මේ ආයතනය තුල සියලු දෙනා සතුටින් වැඩ කරගෙන යනවා. ඒකට මම මේක පොඩියට පටන් ගත්ත ව්‍යාපාරයක්. නමුත් දැන් මම මේක දියුණු කරමින් තව ඉදිරියට ඉස්සරහට තව දේවල් අවුට්ලට් දාන්න බලාපොරොත්තු. ඒකට මගේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් මේ වෙනකොට ඉන්නවා. මිස්ටර් පොලොස් නාමයෙන් සෑම නගරයකම අමන්හලක් ඉදිවන දින මෙරටේ ග්‍රාමීය විරැකියාවට යම් විසඳුමක් වනු ඇත. බලන්න දුවේ පුතේ ඔහු හඳුනාගත්ත ගැටලුව මොකක්ද කියලා මේ සමාජයේ පැවතිච්ච ඔහු දීපු විසඳුම කුමක්ද කියලා ඔබ බැලුවද? ඔහුගේ මේ කතාව ඇතුලේ ගැටලුව විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ නිර්මාංශ ආහාර පමණක් භාවිත කරන කෙනෙක්ට ආහාරයකට විසඳුමක්. ඔබ හිතුවද දුවේ පුතේ ඔබේ ගෙවත්තේ තියෙන කොස් ගහෙන් පොලොස් ගෙඩියෙන් මෙච්චර ආහාර ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා? බලන්න ඔහු කොහොමද ව්‍යාපාර අදහස ලබා ගත්තේ කියලා. ඒ ව්‍යාපාර අදහස ව්‍යාපාර අවස්ථාවක් බවට පරිවර්තනය කරගෙන ඔහු තෘප්තිමත් වෙලා මේ සමාජයේ පැවතිච්ච ගැටලුවට විසඳුමක් හොයලා දුන්නේ කොහොමද කියලා ඔබ දැක්කද? වෙනස් විදියකට හිතලා ඔහු විසඳුමක් හොයලා තියෙනවා. අන්න ඒ වගේ දුවේ පුතේ ව්‍යාපාර අදහස් තුලින් ව්‍යාපාර අවස්ථා ජනිත කරගන්න අපිට පුළුවන්. ඔබට අදහස් බොහෝමයක් තියෙන්න පුළුවන්. ඒ අතරින් කදිම ව්‍යාපාර අදහසක් තෝරගෙන ව්‍යාපාර අවස්ථාවකට මඟ පාද ගන්න ඔබට පුළුවන්. අපි බලමු එහෙනම් මේ බිස්නස් අයිඩියා කියන කන්සෙප්ට් එක කොහොමද හැදෙන්නේ කියලා. ව්‍යාපාර අදහස් කියන සංකල්පය. අපි මුලින්ම බලමු ව්‍යාපාර අදහසක් කියලා කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ ව්‍යාපාර අදහසක් කියලා කියන්නේ පරිසරයේ ඇති ගැටලුවකට විසඳුමක් වන පුද්ගල අවශ්‍යතා හා උවමනා සපුරාලන වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ලක්. මේ නිර්වචනය ඇතුලේ දුවේ පුතේ ඔබ හොඳින්ම මතක තියාගන්න ඕනේ මේ වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ලක් කියන එක. ඔබට විවිධාකාරයේ අදහස් රාශියක් තියෙන්න පුළුවන්. හැබැයි
ඒ හැම අවස්ථාව අදහසක්ම වාණිජ වටිනාකමින් යුතු සිතුවිල්ලක්ද කියලා අපි බලන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක ව්‍යාපාර අදහසක් විදිහට අපිට සලක ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යවසායකත්වයේදී ව්‍යාපාර අදහස් වැදගත් වන්නේ එය ව්‍යවසායකගේ කැමැත්ත හා නිර්මාණශීලීත්වයේ මුසුව ජනනය වීමත් එය ව්‍යාපාර අවස්ථාවක් ඇතිවීමේ මූලික පියවරක් විදිහට. මේ සම්බන්ධයෙන් දුවේ පුතේ යම්කිසි අවස්ථාවකදී ප්‍රථමයෙන්ම ව්‍යාපාර අදහසක් ජනිත වෙන්න පුළුවන්. ඉන් පස්සේ ව්‍යාපාර අවස්ථාවක් ගොඩනැගුණ වෙන්නත් පුළුවන්. නමුත් යම් තැනකදී ව්‍යාපාර අවස්ථාවක් තුලින් ව්‍යාපාර අදහසක් ජනිත වුණා වෙන්නත් පුළුවන්. නමුත් අපි වැඩිපුර කතා බහ කරන්නේ ව්‍යාපාර අදහසක් ඇවිල්ලා ඒ තුලින් ව්‍යාපාර අවස්ථාවක් ගොඩනගා ගත්ත හැටි. එහෙනම් දුවේ පුතේ ඔබට පැහැදිලි අදහසක් ව්‍යාපාර අදහසක් සහ මීළඟට ව්‍යාපාර අවස්ථාවක්. ඔබට අදහස් බොහෝමයක් තියෙන්න පුළුවන්. ඔබ දුවේ පුතේ ඉතාමත් නිර්මාණශීලී දරුවෙක්. ඔබ දක්ෂයි. ඔබට විවිධාකාරයේ අදහස් තියෙන්න පුළුවන්. ඒ අතරින් ඔබ බලන්න ව්‍යාපාර අදහසකට පරිවර්තනය කරගන්න පුළුවන් අදහස් ඔබ ගාව තියෙනවද කියලා. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් අනුව එය ව්‍යාපාර අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න. අපි දැන් බලන්න යන්නේ දුවේ පුතේ හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ. අපි කිව්වා අදහස් තියෙනවා ඔබ ඒ තුලින් ව්‍යාපාර අදහසක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ මේ ආපු ව්‍යාපාර අදහස් වලින් හොඳම ව්‍යාපාර අදහස් අපි කොහොමද තෝරගන්නේ? ඔබට පුළුවන් මෙන්න මේ දක්වලා තියෙන ලක්ෂණ අතුරින් මේ හොඳම ව්‍යාපාර අදහස තෝරගන්න. අපි එකින් එක බලමු හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි දුවේ පුතේ මේ ව්‍යාපාර අදහස ව්‍යාපාරයක් විදිහට සංවර්ධනය කළ හැකි වෙන්න ඕනේ. සමහර ව්‍යාපාර අදහස් තියෙනවා දුවේ පුතේ අපිට ව්‍යාපාරයක් විදිහට සංවර්ධනය කරලා ක්‍රියාත්මක කරගන්න බැරි අවස්ථාවන්. එතකොට ඒක අපිට සලකන්න බෑ හොඳ ව්‍යාපාර අවස්ථාවක් විදිහට නැත්නම් හොඳ ව්‍යාපාර අදහසක් විදිහට. පරිසරයේ මතුවන අවශ්‍යතා සපුරාලිය හැකිවීම. අපි මුලින් මේ පාඩම් පටන් ගන්නකොටම දුවේ පුතේ සාකච්ඡා කරා නිරන්තරයෙන්ම සමාජයේ මේ පරිසරයේ පවතින ගැටලුවකට තමයි අපි මේ විසඳුමක් හොයන්නේ ව්‍යාපාර අදහසක් සහ ව්‍යාපාර අවස්ථාවක් තුලින්. එතකොට මේ සිද්ධ කරන්නේ මේ තියෙන අවශ්‍යතාවයන් සපුරාලීමක්. තුන්වෙනුව දුවේ පුතේ වෙනස් වෙන අවශ්‍යතා හා උවමනාවලට ප්‍රතිචාර දැක්විය හැකි වීම. නිරන්තරයෙන්ම දුවේ පුතේ අපේ උවමනා වෙනස් වෙනවා. අපි දන්නවා අපිට අවශ්‍යතා තියෙනවා මූලික අවශ්‍යතා තියෙනවා. ඒවා සපුර ගන්න අපි විවිධ ක්‍රම භාවිත කරනවා. විවිධ උවමනා අපිට තියෙනවා. මේ උවමනා සංකීර්ණයි ඒ වගේම වර්ධනය වෙනවා. කාලයත් එක්ක වෙනස් වෙනවා දුවේ පුතේ. අපි උදාහරණයක් බලමු. ජංගම දුරකථනය බලමු. ඔබේ පියා මීට අවුරුදු කීපයකට කලින් භාවිත කරපු ජංගම දුරකථනයද දැන් තියෙන්නේ? නෑ. ඒක තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා ස්මාර්ට් දුරකථනයක් බවට පරිවර්තනය වෙලා. ඉස්සර ටිකක් ප්‍රමාණයෙන් විශාල දුරකථනයක් තිබුණා. නමුත් තාක්ෂණයත් එක්ක මේ උවමනාවන් වෙනස් වීමත් එක්ක එක් මෘදුකාංගත් එක්ක මේ දුරකථනය වෙනස් වෙලා තියෙනවා ස්මාර්ට් දුරකථනයකට, ස්මාර්ට් ෆෝන් එකකට. බලන්න මේ උවමනා වෙනස් වෙනකොට අපේ මේ ව්‍යාපාර අදහස ඒ අනුව වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. දැන් අපි කතා කරපු උදාහරණයම ගත්තොත් දුවේ පුතේ වෙළඳපොලේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන නිෂ්පාදන ආයතන බොහෝමයක් තියෙනවා. ඉතාමත් තරඟකාරී වෙළඳපොලක් සහිත නිෂ්පාදනයක් තමයි ඒක. එතකොට දුවේ පුතේ එක් තැනකදීම අපි හිර වෙලා ඉන්නවා නම් ඒ තරඟකාරීත්වයට අපේ මේ ව්‍යාපාර අදහස තුලින් මුහුණ දෙන්න බැරි නම් ඒක හොඳ ව්‍යාපාර අදහසක් විදිහට අපිට සලකන්න බෑ. එතකොට මේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගම් නිරන්තරයෙන්ම ඔවුන් මේ තාක්ෂණයත් එක්ක මුසු කරලා තරඟකාරීත්වයට මුහුණ දෙන්න ඔවුන්ගේ නිෂ්පාදිතය වෙනස් කරනවා. තාක්ෂණය සමග ගැලපිය යුතු වෙන්න. අපි පෙර කතා කර විදිහටම වෙනස් වෙන තාක්ෂණයත් එක්ක මේ නිෂ්පාදනයන් වෙනස් කිරීමේ හැකියාව පවතින්න ඕනේ. පරිගණකය ජංගම දුරකථන ඒ විදිහට විතරක් නෙමෙයි දුවේ පුතේ. අපි දැන් ගිණුම් කරණය ගැන අපි කතා කරමුකෝ.
ඉස්සර ගිනුම් කරනේ ගිනුම් කටයුතු අපි ඔක්කොම අතින් පොත්වල සටහන් කරමින් තමයි කරේ. දැනුත් පොත්වල සටහන් කරනවා හැබැයි තාක්ෂණය යොදාගෙන. අපිට වෙන මෘදුකාංග තියෙනවා, සොෆ්ට්වෙයාර්ස් තියෙනවා, ඇප්ලිකේෂන්ස් තියෙනවා නේද? ඉස්සර වගේ නෙමෙයි අපි දැන් ගිනුම් කරන කටයුතු කරන්නේ. අනාගතයේදී මීටත් වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ ආශ්‍රිත ව්‍යාපාර අදහසක් පැන නැගුණ ව්‍යවසායකයෝ මේවා වෙනස් වෙන විදිහට ඊට අනුකූල වෙනස් වෙමින් මේ ගැටලුවට විසඳුම සපයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ව්‍යාපාර අදහස හොඳ වෙන්නේ අන්න එතකොට. මුහුණ දෙන අවදානම අවම කරගත හැකිවීම. සෑම විටම දුවේ පුතේ හොඳ ව්‍යාපාර අදහසක අවදානම අවම වෙන්න ඕනේ. අපි කතා කරනවා දුවේ පුතේ යම් කිසි දෙයක අවදානම වැඩි නම් ප්‍රතිලාභයත් වැඩි කිය. නමුත් අනවශ්‍ය අවදානමක් අරගෙන අපිට ව්‍යාපාර කටයුතු කරන්න බෑ. එතකොට හොඳ ව්‍යාපාර අදහසක් නිරන්තරයෙන්ම අවදානම අවම වන ආකාරයේ ව්‍යාපාර අදහසක් වෙන්න ඕනේ. මීළඟට ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් ඉපැයීමක් කළ හැකි වීම. බොහොමයක් ව්‍යාපාර කරන්නේ දුවේ පුතේ ලාභ පරමාර්ථයෙන්. ලාභ පරමාර්ථය කර නොගත් ව්‍යාපාරات තියෙනවා. නමුත් බොහොමයක් තියෙන ලාභය පරමාර්ථය කරගෙන යම්කිසි ඉපැයීමක් ලබා ගන්න. එතකොට අපේ මේ අපිට ආපු ව්‍යාපාර අදහස ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරලා ඉපැයීමක් ලබාගත හැකි හොඳ ව්‍යාපාර අදහසක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඉපැයීමක් ලබා ගන්න නොහැකි නම් ඒ ව්‍යාපාර අදහස හොඳ ව්‍යාපාර අදහසක් විදිහට අපිට සලකන්න බෑ. අවසානයේදී ස්වකීය ව්‍යාපාර අදහස ආරක්ෂා කරගත හැකි වීම. ඔබ අලුත් දෙයක් නම් මේ සමාජයට ඉදිරිපත් කරන්නේ. ඔබ විසින්ම නම් මේක නවෝත්පාදනයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඔබට ඒ අයිතිය ලැබිය යුතුයි. ඔබේ ව්‍යාපාර අදහස ආරක්ෂා විය යුතුයි. අපි මේ පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔබට කොහොමද මේ බුද්ධිමය දේපල යටතේ අපිට ආරක්ෂා ලබා ගන්න පුළුවන් කියලා. නමුත් මෙන්න මේ කියන ව්‍යාපාර ලක්ෂණත් එක්ක හොඳ ලක්ෂණත් එක්ක තමයි දුවේ පුතේ හොඳ ව්‍යාපාර අදහසක් ජනිත කරගන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ ව්‍යාපාර අදහස් තුලින් හොඳ ව්‍යාපාර අදහසක් තෝරගන්නේ කොහොමද? මොනවද හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ කියලා ඔබට මෙන්න මේ ලක්ෂණ දැකීම තුලින් අවබෝධ කරගන්න පුළුවන්. අපි මීළඟ මාතෘකාව සාකච්ඡා කරන්න කලින් මට හිතුණා තවත් පුංචි වීඩියෝ පටයක් ඔබට නරඹන්න දෙන්න. අපි මීළඟ මාතෘකාවට ඉතාමත් සම්බන්ධයි. ඉතාමත් වැදගත් කොටසක්. අපි මේ වීඩියෝ පටය නරඹලම මීළඟ මාතෘකාව සාකච්ඡා කරමු. විවාහයෙන් පසු රැකියාවට යාමට වඩා නිවසේ සිට රැකියාවක් කිරීම ඇයගේ කැමැත්ත විය. එම කැමැත්තට ඉඩහසර ලබා දුන්නේ තම නැන්දනිය බව ඇය පවසනු ඇත. තම නැන්දම්මා බතික් කරන අයුරු බලා සිට ටිකෙන් ටික එම ශිල්ප ක්‍රම ඉගෙන ගත්තේය. සහජයෙන් ලද චිත්‍රකලාව නිසා එකිනෙක වර්ණ ගැලපීමට ඇය සමත් විය. බිත්ති සැරසිලි නිර්මාණය කිරීමට ඇය විශේෂ උනන්දුවක් දැක්වුවත් ඒවායෙන් ලැබෙන ආදායම් අඩුවන විට අනිකුත් නිර්මාණ කිරීමට යොමු විය. තම උත්සාහයෙන් ඇරඹී මෙම බතික් කර්මාන්තයේ ඇය මේ වන විට තවත් තිදෙනෙකුට රැකියා අවස්ථා සපයා ඇත. අලෙවි කිරීමට ස්ථිර තැනක් තිබේ නම් තවත් රැකියා උත්පාදනය කළ හැකි බව ඇය පවසනු ඇත. ඉතින් මට ගොඩක් ආස හිතුණා. ඉතින් මට ගොඩ ආසාවෙන් එක ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තු එක මම අද දක්වා දිගින් දිගටම කරගෙන යනවා. නමුත් මම එක වැඩසටහන් වලට නම් ඉදිරිපත් වුණේ නැහැ. දැන් මගේ රස්සාව දැන් අවුරුදු 17ක් වෙනවා. මගේ හැකියාව තියෙනවා. මම නිර්මාණ පැත්තට ගොඩක් කැමතියි. පුංචි කාලේ ඉඳලා තිබ්බ හීනයක්. දැන් අද මේ ඉන්න තත්වෙන් මම ගොඩක් සන්තෝෂ වෙනවා මං ගැන. නොයෙකුත් නිර්මාණ කරනවා. මම බිත්තිසරසිලි වලට තමයි ගොඩක්ම කැමති. පෙරහැර මොනරු වලි එහෙම ගොඩාක් නොයෙකුත් විසිතුරු භාණ්ඩ කරනවා. ඊට අමතරව මම බෑග් හදනවා, සෙරෙප්පු හදනවා, මාල වලලු, සරන් ෂර්ට්, සාරි නොයෙකුත් ඒ වගේ දේවල් මම කරනවා. මේ දක්වා මම හොඳ මගේ හැකියාව තියෙනවා. ඉතින් මගේ උදව්වට 3 දෙනෙක් එනවා.
තම උත්සාහයෙන් ඇරඹී මෙම බතික් කර්මාන්තයේ ඇය මේ වන විට තවත් තිදෙනෙකුට රැකියා අවස්ථා සපයා ඇත. අලෙවි කිරීමට ස්ථිර තැනක් තිබේ නම් තවත් රැකියා උත්පාදනය කළ හැකි බව ඇය පවසනු ඇත. අපි මීළඟට කතා කරන්න හදන මාතෘකාව දුවේ පුතේ ව්‍යාපාර අදහස් මූලාශ්‍ර. මේ මාතෘකාව කතා කරන්න කලින්ම මම ඔබට නරඹන්න දීපු වීඩියෝ පටය තුලින් ඔබට අදහසක් ලැබුණද? ඇයි අපි මේ මාතෘකාව කතා කරන්න කලින් මේ වීඩියෝ පටය නරඹුවේ කියලා? ඔබ දැක්කද දුවේ පුතේ ඇය චිත්‍ර ශිල්පයට ඉතාමත් දක්ෂ කාන්තාවක්. ඇයට පරිසරයේ තුලින් ලැබුණු අත්දැකීම් දැනුම තුලින් ඇයගේ මේ දක්ෂතාවය හැකියාව නිර්මාණශීලීත්වය කියන මේ සියලු දේ එකට ඒකාබද්ධ වෙලා ඇය ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. එතකොට ඔබ හිතන්නේ මොකක්ද ඇගේ ව්‍යාපාර අදහසේ මූලාශ්‍රය? ඇගේ දක්ෂතාවය නිර්මාණශීලීත්වය පරිසරයෙන් ලැබුණු අත්දැකීම. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ බොහෝමයක් ව්‍යාපාර අදහස් ව්‍යාපාර අවස්ථාවක් බවට පරිවර්තනය කළා ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. බලන්න ඔබටත් ඒ වගේම ව්‍යාපාර අදහසක් තියෙනවද කියලා. ඔබ ඊටමත් දක්ෂ දරුවෙක්. මම පෙර කිව්වා වගේම ඔබ ඊටමත් නිර්මාණශීලී දරුවෙක්. ඔබටත් ඇති ඇයට වගේම නිර්මාණශීලී හැකියාවන්. ඔබට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ඇති. ඔබට ඇය වගේම ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් ඇති. ඔබට කාඩ්පත් නිර්මාණය කිරීමේ හැකියාව ඇති. ලස්සනට වර්ණ සංයෝජනය කරන්න පුළුවන් හැකියාවක් ඇති. ඔබට මැහුම් ගෙතුම් ලස්සනට පුළුවන් ඇති. ඔබට පුළුවන් නේද? එතකොට එය තමයි දුවේ පුතේ ඔබගේ ව්‍යාපාර අදහසට මූලාශ්‍රය වෙන්නේ. අපි බලමු ඒ වගේ මොනවද අපිට තවත් තියෙන ව්‍යාපාර අදහස් වල මූලාශ්‍රය කියලා. නිර්මාණශීලී චින්තන හැකියාව තුළින් ඔබට ව්‍යාපාර අදහසක් ජනනය කරගන්න පුළුවන්. මම පෙර කිව් පරිදි දුවේ පුතේ ඔබට ගායනා කිරීමේ හැකියාව තියෙනවා නම්, ඔබ චතුරයි නම්, ඔබට කතිකත්වය තියෙනවා නම්, ඔබට තව කෙනෙක්ට හොඳින් දෙයක් කියලා දෙන්න පුළුවන් නම්, ඒ තුලිනුත් පුළුවන් ඔබට නිර්මාණශීලීත්වය තුලින් ව්‍යාපාර අදහසක් ජනනය කරගන්න. දෙවනුව පුද්ගල දක්ෂතා හා පළපුරුද්ද තුලින්. අපි ඊළඟට බලන්න යන වීඩියෝ පටය හොඳ උදාහරණයක් අපි මේ සාකච්ඡා කරපු මූලික කරුණු දෙකට. අපි ඒ වීඩියෝ පටයත් නරඹලම ඉතුරු කරුණු සාකච්ඡා කරමු කියලායි මට හිතුනේ. බලන්න ඔහුගේ නිර්මාණශීලී හැකියාව චින්තනය වෙනස් විදිහට හිතපු නිසා පරිසරයේ තිබුණු දෙයක් තුලින්ම ඔහු ව්‍යාපාර අදහසක් ජනනය කරගත්තු හැටි. ඒ වීඩියෝ පටය නරඹලම අපි ඊළඟ කරුණු සාකච්ඡා කරමු. ආර්ථික ව්‍යාපාර අවස්ථාවක් සොයා ගැනීම සඳහා ඇතැම් විට ව්යාපාර අවස්ථාවන් කිහිපයක් අත්හදා බැලීමට සිදුවනු ඇත. මම ඉස්කෝලේ යන කාලේ පටන් මට මේ නිර්මාණ හැකියාවක් තිබුණා. අපේ ඉස්කෝලෙන් මේ මට වෙස්මුණු මේ හදන දෙයක් අපේ මේ නිර්මාණ කරන සර් කෙනෙක් කියලා දුන්නා. පස්සේ මමම මැටි අරගෙන වෙස්මුණු අච්චු හදලා වෙස්මුණු නිර්මාණ කරන තත්ත්වයට මම ආවා. පස්සේ මම වෙස්මුණු අලෙවි කරා. ඊට පස්සේ නොබට වලින් මේ එක එක නිර්මාණ කරා. මල් කූඩ, මල් වාස්, එතකොට ලෑම්ප් සෙට්. යාළුවෙක් ඉන්නවා කියලා එයාගේ වඩුමඩුවක් තියෙනවා. වඩුමඩුවට මම ගියාට පස්සේ එයා ඇඳක් හදාද හිටියේ. ඇඳ හදනකොට ඇඳේ ලෑලි වලට ගන්නකොට ලෑලි කෑල්ලක් කැපිලා අයින් වුණා. නැවක හැඩේ නැවක හැඩේ බඳ තියෙන ලෑලිය. ඊට පස්සේ මම එයාට කිව්වා මම මේ ලෑලි කෑල්ල ගන්නද මේක නැවක් වගේ තියෙනවා මේ කියලා. පස්සේ හා කියලා මම ගෙදර අරන් ඇවිදින් ඒක උපමට්ටම් කරලා ඒකට එක රුවල් නැවක විදිහට මම කෑලි සවි කරලා බලපුවාම ඒක රුවල් නැවක් වගේම තියෙනවා. පස්සේ මම ගෙදර නෝන්ටත් තියලා පෙන්නලා යාළුවටත් පෙන්නුවට හරි ලස්සනයි කියලා මේ කිව්වා. කිව්වට පස්සේ මම ඒකේ ඒ වගේ නිර්මාණ කීපයක් කරා. 10ක් 15ක් වගේ කරලා තියාගෙන ඉඳලා වෙසක් උත්සවයකට තොරණක් ළඟට මම මේ ටික අරගෙන ගියා මේ අලෙවි කරන්න. පස්සේ මට ඒක එක කෑල්ලක්වත් ඉතුරු වුණේ නැහැ. ඉතුරු වුණේ ඔක්කොම අලෙවි වුණා. මම 2019 ජාතික කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ තිබ්බ ප්‍රදර්ශනයකදී උතුමැද පළාතෙම මම පළවෙනි ස්ථානය මට ලැබුණා. ඒකම ජාතික ශිල්ප සභාවේ ප්‍රදර්ශනයකින් ජනාධිපති කුසලතා සම්මානයක් මට ලැබුණා. පස්සේ ජාතික ශිල්ප සභාවෙන් පුහුණුවක් තිබුණා අනුරාධපුරේ. පුහුණුවක් තිබුණාට පස්සේ මේ පොල්කට් නිර්මාණ ඉතින් එතනින් පුහුණුවක් ලැබුවා. දැන් දිගටම
මේ රුවල් නැව් කර්මාන්තේ උණ බට කර්මාන්තේ එතකොට මේ දවාසිත මම ගොඩක් දේවල් කරනවා මේ මල් පෝච්චි වගේ හදන දේවල් මම මේක මට උදව් කරන මගේ පුතා උදව් කරනවා මගේ බිරිඳ ගොඩාක් කැමිකල් වැඩ කරනවා මේකල ලොකු අලවියක් තියෙනවා මම මේ පොල් කටු වලින් ඊට අසිම් නිර්මාණ කරන්නේ මේ කරාඹු එතකොට මාල වලලු මුදු බ්‍රේස්ලට් එතකොට කීටැක් වගේ සාරි කටු අසිම් නිර්මාණ ගොඩක් කරනවා මානසික සුවයක් හරි ලැබෙනවා මේ නිර්මාණ පැත්තට යොමු වුණොත් ඒ නිසා මම කියන්නේ අලුත් පරම්පරාවට මේ නැවතත් කියන්නේ මේ නිර්මාණශීලී මිනිස්සෙක් වෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. ඔහු වගේම දුවේ පුතේ ඔබටත් ඇති නිර්මාණශීලී චින්තනය. නිර්මාණාත්මක හැකියාවන් ඔබටත් ඇති. බලන්න ඔබටත් ඒ වගේම ව්‍යාපාර අදහසක් ජනනය කරගන්න පුළුවන්ද කියලා. විනෝදාංශ හා ලෙදියා තුලින් මේකත් පුතේ දුවේ ව්‍යාපාර අදහසක මූලාශ්‍රයක්. එක්තරා ව්‍යාපාරිකයෙක් සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මට කියනවා ඔහුගේ විනෝදාංශයම තමයි ඔහු ව්‍යාපාර අදහසකට ව්‍යාපාර අවස්ථාවකට පරිවර්තනය කරගත්තේ කියලා. ඔහු සුලතල් මසුන් නැති කිරීම විනෝදාංශය කරගත්ත පුද්ගලයෙක්. ඉතාමත් ලස්සන විස්තර මසුන් බොහෝමයක් ඔහු ගාව ඉඳලා තියෙනවා. ඔහුට හිතුණලු ඇයි මම මගේ විනෝදාංශය ව්‍යාපාරයකට පරිවර්තනය කරගන්න නැති කියලා. ඕනම දෙයක් සාර්ථක වෙන්නේ දුවේ පුතේ තමන්ගේ ආසාව, තමන්ගේ මහන්සිය, තමන්ගේ කැපවීම තිබුණාම. තමන් ආසාවෙන්ම කරපු දේ ව්‍යාපාරයකට පරිවර්තනය කරගත්තාම ඒත්මින් සාර්ථක වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව බොහෝමයක්ම වැඩි. එතකොට එයත් ඔබගේ විනෝදාංශය ඔබගේ ව්‍යාපාර අදහසක මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. මීළඟ මූලාශ්‍රය වෙන්නේ දුවේ පුතේ වෙළඳපළ සමීක්ෂණ. යම් යම් ව්‍යාපාර ආයතන විසින් යම් කාලවලදී ඔවුන්ගේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙළඳපොළ සමීක්ෂණ සිද්ධ කරනවා. මේ තුලින් බලාපොරොත්තු වෙන දුවේ පුතේ පාරිභෝගිකයන්ගේ හැසිරීම, රුචි අරුචිකම් සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න. මෙවැනි වෙළඳපොළ සමීක්ෂණයන් සිද්ධ කරනකොට දුවේ පුතේ නව ව්‍යාපාර අදහස් ජනනය වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර අදහස් ජනනය වීමේ මූලාශ්‍රයක් විදිහට මේ වෙළඳපොළ සමීක්ෂණත් අපිට සලකන්න පුළුවන්. මීළඟට පාරිභෝගික ප්‍රතිචාර. මේ වෙළඳපොළ සමීක්ෂණය සිදු කරනකොටම දුවේ පුතේ පාරිභෝගිකයන්ගෙන් විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. ධනාත්මක ප්‍රතිචාර වගේම ඍණාත්මක ප්‍රතිචාර ලැබෙන්නත් පුළුවන්. ඔවුන්ගේ එක් සමහර නව අදහස් තියෙන්නත් පුළුවන්. ඒ ප්‍රතිචාරයන් ඔස්සේ නිෂ්පාදිතයන් වැඩි දියුණු කරමින් ව්‍යාපාර අදහසක් නිර්මාණය කර ගැනීමට ව්‍යවසායකයෝ උත්සාහ කරනවා. එතකොට දුවේ පුතේ මේ පාරිභෝගික ප්‍රතිචාර කියලා කියන්නේ ව්‍යාපාර අදහසක මූලාශ්‍රයක්. ජනමාධ්‍ය මගින් සැපයුම්කරුවන් ඇසුරෙනුත් අපිට මේ ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හරහා වෙන්න පුළුවන්, පුවත්පත් මාධ්‍ය හරහා වෙන්න පුළුවන්, වෙනත් ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය හරහා වෙන්න පුළුවන්. අපිට එක් ආකාරයේ ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. සැපයුම්කරුවන්ගෙන් සපයන භාණ්ඩ සහ සේවා තුලිනුත් යම් අවස්ථාවකදී අපිට ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. මේ සැපයුම් දාමය ඇතුලේ ඉන්න එක් සැපයුම්කරුවන් සපයන සේවා තුලින් අපිට ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. තරඟකාරීත්වය අධ්‍යයනය කිරීම තුලින් යම් නිෂ්පාදිත ඒ කියන්නේ භාණ්ඩ හෝ සේවා තුල දුවේ පුතේ මේ වෙළඳපොළ ඇතුලේ ඒවා ලබා දෙනකොට තරඟකාරීත්වය ඇති වෙනවා. මේ තරඟකාරීත්වය තුලිනුත් මේ තරඟකාරීත්වයට මුහුණ දීමේදී විවිධාකාරයේ ව්‍යාපාර අදහස් ජනනය වෙන්න පුළුවන්. මීළඟට දුවේ පුතේ අධ්‍යාපනික පාඨමාලා මගින් ඔබ සමහර විට හදාරනු ලබන යම් පාඨමාලා සමහර විට මේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂය තුලින්ම ඔබට ව්‍යාපාර අදහසක් ජනනය වෙන්න පුළුවන්. අපි දැන් එක් ව්‍යවසායකයන්ගේ සාර්ථක ව්‍යවසායකින්ගේ වීඩියෝ පට නරඹුවා. යම් අවස්ථාවකදී ඒ වීඩියෝ පට නරඹීම තුලින්මත් ඔබට ව්‍යාපාර අදහස් ජනනය වෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාර අදහස් මූලාශ්‍රයක් තමයි අධ්‍යාපනික පාඨමාලා තුලිනුත් අපිට ලැබෙන්නේ. අවසානයේදී ප්‍රදර්ශන හා අත්දැකීම් තුලින් ඔබ දුවේ පුතේ එක් ආකාරයේ ප්‍රදර්ශන නරඹන්න ගිහින් ඇති. පාසල් මට්ටමේ ප්‍රදර්ශන වෙන්නත් පුළුවන්, නැත්නම් යම්කිසි වෘත්තීය ආයතන මගින් පවත්වනු ලබන ප්‍රදර්ශන වෙන්නත් පුළුවන්. ඒ ප්‍රදර්ශනයන් වලට ඔබ සහභාගී වුණාම ඔබ එක් ව්‍යාපාර දැකලා ඇති.
ඒ තුලින් ව්‍යාපාර අදහසක් ජනනය කරගන්නත් පුළුවන්. යම් යම් ව්‍යාපාරිකයෝ ඒවට සම්බන්ධ වීම තුලින් ව්‍යාපාර අදහස් ලබා ගන්නවා. එහෙනම් දුවේ පුතේ බලන්න අපිට ව්‍යාපාර අදහස් ලැබෙන ජනනය වෙන මූලාශ්‍ර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔබේ මට්ටමේදී ඔබේ නිර්මාණශීලී හැකියාවම ඔබට ප්‍රධාන මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. ඉතින් මේ පාඩම අවසානයේදී ඔබ ගැනම විශ්ලේෂණය කරලා බලන්න ඔබට ක්‍රියාත්මක කරගන්න පුළුවන් සාර්ථක ව්‍යාපාර අදහසක් ඔබට ඇති වේවිද කියලා. මීළඟට අපි දුවේ පුතේ කතා කරන්න යන්නේ ව්‍යාපාර අවස්ථාවක් ගැන. බිස්නස් ඔපොර්චුනිටි කියන එක. අපි මුලින් කතා කරේ බිස්නස් අයිඩියා ගැන. ව්‍යාපාර අදහස් සංකල්පය ගැන. දැන් අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර අවස්ථාව සංකල්පය ගැන. අපි මුලින්ම බලමු ව්‍යාපාර අවස්ථාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. අවදානම බාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්පත් කර දීමේ හැකියාව ඇති ආකර්ශනීය ආයෝජන අදහසක් ව්‍යාපාර අවස්ථාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එසේම එම අදහස පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කර දෙන ඔවුනට වටිනාකමක් නිර්මාණය කරන භාණ්ඩයක් හෝ සේවාවක් විය යුතුයි. ඔබ දැක්කද මේ අපි පාට කරලා තියෙන අදහසේ වෙනස්කමක්. අවදානම බාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්කර දීමේ හැකියාව ඇති ආකර්ශනීය ආයෝජන අදහසක්. එතකොට මේ නිර්වචනය ඇතුලේ ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. මොකද්ද පළවෙනි එක? අවදානම බාර ගන්නා පුද්ගලයාට. එතකොට ප්‍රමාණවත් ප්‍රතිලාභයක්. ඊළඟට ආකර්ශනීය ආයෝජන අදහසක්. අවදානම බාර ගන්න පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් දෙන්න ඕනේ මේ ව්‍යාපාර අවස්ථාව තුලින්. ඒ වගේම ඒක ආකර්ශනීය ආයෝජන අදහසක්. දැන් බලන්න පුතේ පුතේ අදහස් ව්‍යාපාර අවස්ථා. අදහස් තුලින් ඔබ ව්‍යාපාර අදහසක් තෝරගන්නවා. ඒ ව්‍යාපාර අදහස් තුලින් ඒක ආකර්ශනීය ආයෝජන අදහසක් නම් ඒ තුලින් අවදානම් බාර ගන්න පුද්ගලයාට ප්‍රමාණවත් ඉපීමක් ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක්. ඒ ව්‍යාපාර අවස්ථාව දුවේ පුතේ අපි කතා කරා වගේ මේ සමාජයේ පරිසරයේ පවතින ගැටලුවකට විසඳුමක් ලබා දෙන භාණ්ඩයක් හෝ සේවාවක් විය යුතුමයි. මීළඟට දුවේ පුතේ අපි සාකච්ඡා කරන්න හදන්නේ ව්‍යාපාර අදහසත් ව්‍යාපාර අවස්ථාවත් අතර වෙනස. ඔබ දැන් ඉගෙන ගත්තා අපි මුලින්ම සාකච්ඡා කරා ව්‍යාපාර අදහසක් කියලා කියන්නේ මොකක්ද කියලා. මීට සුළු මොහොතකට කලින් අපි සාකච්ඡා කරා ව්‍යාපාර අවස්ථාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ දෙක අතර වෙනස මොකක්ද? ඔබට පැහැදිලිද වෙනස? අපි බලමු සාකච්ඡා කරලා එහෙනම් ව්‍යාපාර අදහසත් ව්‍යාපාර අවස්ථාවත් අතර වෙනස. මුලින්ම ව්‍යාපාර අදහස අපි අරන් බලමු. ව්‍යාපාර අදහස් සුලභයි. විවිධ මූලාශ්‍ර ඔස්සේ විශාල ප්‍රමාණයක් ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. අපි මුලිනුත් කතා කරා දුවේ පුතේ ඔබට අදහස් ගොඩාක් තියෙන්න පුළුවන් කියලා කිව්වා. ව්‍යාපාරිකයෙකුට ව්‍යවසායකයෙකුට ව්‍යාපාර අදහස් බොහොමයක් තියෙන්න පුළුවන්. අදහස් තුලින් ව්‍යාපාර අදහස් බොහොමයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම ව්‍යාපාර අදහසක්ම ව්‍යාපාර අවස්ථාවක් වෙනවද? නෑ නේද? අපි නිර්වචනය කරනකොටම ඒ ගැන සාකච්ඡා කරා. එහෙනම් ව්‍යාපාර අවස්ථාවන් වලට සාපේක්ෂව ව්‍යාපාර අදහස් සුලභයි. ව්‍යාපාර අවස්ථා ගැන කතා කරනකොට දුවේ පුතේ ව්‍යාපාර අවස්ථා සුලභ නැහැ. ව්‍යාපාර අදහස් 100 ගණනකින් තෝරාගත හැක්කේ ව්‍යාපාර අවස්ථා කිහිපයක් විතරයි. හැම ව්‍යාපාර අදහසක්ම අපේ ව්‍යාපාර අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න බෑ. එහෙනම් එතන තියෙන වෙනස්කම ඔබ හඳුනා ගන්න ඕනේ. මීළඟ කරුණ ගැන සාකච්ඡා කරනකොට දුවේ පුතේ ව්‍යාපාර අදහස් විවෘතයි. බොහෝ අය ඒවා දකින්න පුළුවන්. ඔබටත් මටත් තවත් පුද්ගලයෙකුටත් එකම ව්‍යාපාර අදහස පැන නගින්න පුළුවන්. හැබැයි ඒ තුලින් ව්‍යාපාර අදහසක් ගොඩනගන්නේ කොහොමද? ව්‍යාපාර අදහස් අතුරින් ව්‍යාපාර අවස්ථා අනාවරණය කර ගැනීම සියල්ලන්ටම කරන්න බෑ.
ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් සමග මම සම්මුඛ සාකච්ඡාවක් පවත්වනකොට ඔවුන් දෙදෙනා දුවේ පුතේ ව්‍යාපාර අදහස ජනනය කරගෙන තිබුණේ එකම දෙයකින්. ඒ තමයි කොස්. හැබැයි ඒ ව්‍යාපාර අදහස තුලින් ඔවුන් දෙදෙනා ජනනය කරගෙන තිබුණේ ව්‍යාපාර අවස්ථාවන් දෙකක්. පළවෙනි ව්‍යාපාරිකයා දුවේ පුතේ ඔහු කරන්නේ කොස් වියලා අපනයනය කරන ව්‍යාපාරයක්. ඔහුට කොහොමද ඒ ව්‍යාපාර අවස්ථාව හොයාගත්තේ? ඔහුට හිතුණලු අපි යම් යම් අවස්ථාවලදී අපිට ආහාර ගන්න ඉතා ලොකු වේලාවක් නැති වුනහම කෙටි ආහාර වේලක් සමහරට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක් අපි ලබා ගන්නවා. අපිට බැරි ඇයි ඒ වෙනුවට ආදේශකයක් දෙන්න. අන්න එතනදී ඔහු කොස් භාවිත කරලා තියෙනවා කෙටි ආහාරයක් නිෂ්පාදනය කරන්න. කොස් වියලලා ෂණිකව ආහාරයට ගන්න පුළුවන් නිෂ්පාදිතයක් ඔහු නිර්මාණය කරනවා. මේ ඔහුගේ ව්‍යාපාර අවස්ථාව. අනික් ව්‍යාපාරිකයා දුවේ පුතේ ඔහුගේ ව්‍යාපාර අවස්ථාව ලබාගෙන තිබුණේ එකම තැනකින්. කොස්. හැබැයි පළවෙනි ව්‍යාපාරිකයාට වඩා මේ දෙවෙනි ව්‍යාපාරිකයාගේ අවස්ථාව වෙනස්. ඔහු මේ කොස් වලින් ආහාර වර්ග 22කට වඩා නිර්මාණය කරනවා. කොස් වලින් පිටි, කොස් වලින් කිරි පිටි, කොස් වලින් වෙනත් අතුරු රස කැවිලි බොහෝමයක් ආහාර වර්ග ඔහු විසින්ම නිර්මාණය කරනවා. බලන්න ඔවුන් දෙදෙනා එකම අමුද්‍රව්‍යකින් ව්‍යාපාර අවස්ථාවන් දෙකක් ජනනය කරගෙන තියෙන හැටි. එතකොට දුවේ පුතේ මේ දෙවෙනි කාරණාව කතා කරනකොට වගේම ව්‍යාපාර අදහස් විවෘතයි. හැමෝම දකිනවා. හැබැයි ඒක ව්‍යාපාර අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න හැමෝටම බෑ. බලන්න ඔබටත් ඒ නිර්මාණශීලී හැකියාව තියනවාද කියලා ව්‍යාපාර අවස්ථාවක් හඳුනගන්න. අවසානයේදී දුවේ පුතේ සෑම ව්‍යාපාර අදහසක්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකියි. ව්‍යාපාර අවස්ථාව පැත්තෙන් ගත්තොත් ව්‍යාපාර අවස්ථාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකියි. ඔබට ඇතිවන සෑම ව්‍යාපාර අදහසක්ම දුවේ පුතේ යම් යම් අවස්ථාවලදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසුයි. මම ඔබ කියලා නිරන්තරයෙන්ම කියන්නේ දුවේ පුතේ ඔබත් නිර්මාණශීලී දක්ෂ දරුවෙක්. ඔබට ඕනෑ තරම් අදහස් ඇති. එතකොට මේ අපි කතා කරන හැම දෙයක්ම ඔබ සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරාම ඔබ තුලින්ම යම්කිසි දෙයක් මේ සමාජයට ලැබෙයි. මේ සමාජයේ ව්‍යාපාරිකයොත් මේ ව්‍යාපාර අදහස් තුලින් ව්‍යාපාර අවස්ථා ඇති කරගෙන තියෙන්නේත් එහෙමයි. එතකොට ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න පුළුවන් දෙයක් ව්‍යාපාර අවස්ථාවක් වෙද්දී සෑම ව්‍යාපාර අදහසක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ කියන කරුණ ඔබ අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබට පැහැදිලිද ව්‍යාපාර අදහසත් ව්‍යාපාර අවස්ථාවත් අතර වෙනස? නිර්වචනය තුලින්ම ඔබට ව්‍යාපාර අදහසත් ව්‍යාපාර අවස්ථාවත් වෙන් කර හඳුනගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කරුණු දිහාවත් බැලුවාම ඔබට තවත් පැහැදිලි වෙයි ව්‍යාපාර අදහසකින් ව්‍යාපාර අවස්ථාව වෙනස් වෙන්නේ කොහොමද කියලා. මීළඟට දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ. අපි මුලින්ම ව්‍යාපාර අදහස් ගැන කතා කරනකොටත් හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ සාකච්ඡා කරා. අපි ඊළඟට කතා කරන්නේ ව්‍යාපාර අවස්ථාව ගැන. දැන් කතා කරන්න යන්නේ හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ. බලන්න මොනවද හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ කියලා. ඉල්ලුමක් තියෙන්න ඕනේ. ඔබ යම්කිසි දෙයක් සමාජයට ගැටලුවකට ඉදිරිපත් කරනවා නම් විසඳුමක් විදිහට ඉදිරිපත් කරනවා නම් දුවේ පුතේ ඒ විසඳුම වෙනුවෙන් ඉල්ලුමක් මේ සමාජයේ ඇතුලේ තියෙන්න ඕනේ. වෙළඳපොළ ඇතුලේ තියෙන්න ඕනේ. ඉල්ලුමක් නැති දෙයක් වෙනුවෙන් ව්‍යාපාරයක් ගොඩනගලා තේරුමක් නැහැ. ඊළඟට ආකර්ෂණීය ඉපයුමක් තියෙන්න ඕනේ. ඔබ අවදානමක් දරනවා. ව්‍යවසායකයෝ අවදානමක් දරනවා ව්‍යාපාර කිරීම තුලින්. ඒ දරන අවදානමට ආකර්ෂණීය ඒ වගේම සාර්ථක ප්‍රමාණවත් ඉපීමක් ලැබෙන්න ඕනේ. නැත්නම් ඔහුගේ ඒ ශක්තිය, ඔහුගේ මහන්සිය, කැපවීම සෑම දෙයක්ම අපතේ යනවා. තරඟකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපාර අදහසක් වෙන්න ඕනේ. තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැරි නම් කාලයත් සමග යල්පැන යනවා නම් ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක් නෙමෙයි දුවේ පුතේ. ඒ ව්‍යාපාර අදහසෙන් ව්‍යාපාර අවස්ථාව සාර්ථක ව්‍යාපාර අදහසක් වෙන්නේ එතකොට. නීති රීති වලට අනුකූල වෙන්න ඕනේ.
යම් යම් ව්‍යාපාර අදහස් තුලින් ව්‍යවසායකයෝ ව්‍යාපාර අවස්ථාව නිර්මාණය කරගන්නකොට දුවේ පුතේ අපිට සැලකිල්ලකට භාජනය කරන්න වෙනවා මේ රට ඇතුලේ ඒ වෙනුවෙන් බලපැවැත්වෙන නීති රීති රාමුව මොකක්ද කියලා. යම් යම් අමුද්‍රව්‍ය භාවිත කරලා අපි කරන්න යන සමහර ව්‍යාපාර අවස්ථාවන් වලදී මේ රට ඇතුලේ ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. සමහර අමුද්‍රව්‍ය තියෙනවා රට ඇතුලේ නිෂ්පාදිතය කළ හැකි වුණත් අපිට විදේශ වෙළඳපොළකට යවන්න බෑ. එතකොට මේ සියල්ල සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් යුක්තවයි අපි මේ ව්‍යාපාර අවස්ථාව හඳුනා ගන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ අවශ්‍ය සම්පත් සපයාගත හැකිවීම. බොහෝමයක් ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරගෙන යාමේදී ඊට අවශ්‍ය සම්පත් සොයා ගැනීමේදී යම්හර අවස්ථාවන් වලදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. එතකොට හොඳ ව්‍යාපාර අවස්ථාවකදී ඒ අපි යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්පත් හොඳින් අපිට සපයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අවම පිරිවැයකින් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අවම පිරිවැයකින් කියලා කියන්නේ දුවේ පුතේ අපිට ඉතා විශාල පිරිවැයක් දරන්න වුණොත් මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී භාණ්ඩයේ අවසාන මිල ඉහළ යන්න පුළුවන්. එතකොට ඒ බර දරන්න වෙන පාරිභෝගිකයට ඔබගේ නැත්නම් ව්‍යවසායකයාගේ භාණ්ඩයට තියෙන ඉල්ලුම මේ වෙනුවෙන් අඩු වෙන්න පුළුවන්. මොකද මේ භාණ්ඩයේ මිල ඉහළ යන නිසා. ඒ නිසා දුවේ පුතේ මේ සියල්ලම අවධානයට ලක් කරලා තමයි අපි ව්‍යාපාර අදහසක් ජනනය කරගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ වෙන්නේ මොනවද? ඉල්ලුමක් තියෙන්න ඕනේ, ආකර්ශනීය ඉපයුමක් තියෙන්න ඕනේ, තරංකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ, නීති රීති වලට අනුකූල වෙන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් අවශ්‍ය සම්පත් සපයාගත හැකි වෙන්න ඕනේ. ඔබට මේ සියලු දේවල් කටපාඩම් කරන්න අවශ්‍ය නෑ දුවේ පුතේ. ප්‍රායෝගිකව හිතලා බලන්න ව්‍යාපාර අදහසක් ආවොත් ඒ තුලින් ව්‍යාපාර අදහසක් නිර්මාණය කරගන්න හැදුවොත් මම මොනවාද සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා අන්න එතකොට ඔබට මේ සියල්ලම පැහැදිලිව වැටහෙවි. අපි මුලින් කතා කරා දුවේ පුතේ ව්‍යාපාර අදහස් තුලින් හොඳ ව්‍යාපාර අදහසක් තෝරගන්නේ කොහොමද කියලා. ව්‍යාපාර අවස්ථාව තුලින් යෝග්‍ය ව්‍යාපාර අදහසක් තෝරගන්නේ කොහොමද කියලා තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔබේ පෙළපොතේ සඳහන් රූපයමයි මම මෙතනදී යොදාගත්තේ. බලන්න අදහස් 100 ගණනක් අපිට තියෙන්න පුළුවන්. ඒ අදහස් අතුරින් හොඳම ව්‍යාපාරික අදහස් තෝරගන්න අපිට පුළුවන් සාර විශ්ලේෂණයක් කරන්න. සාර විශ්ලේෂණයෙන් පස්සේ අපිට පුළුවන් සූක්ෂම විශ්ලේෂණයක් තුලින් ව්‍යාපාර අදහස් 3ක් පමණ තවත් අඩු ප්‍රමාණයකට ලක් කරගන්න. ඒ කියන්නේ අපි විශාල වශයෙන් බලලා ඊට පස්සේ තවත් හොඳින් විශ්ලේෂණය කරලා බලනවා හොඳම ව්‍යාපාර අදහස් මොනවද කියලා. අවසානයේදී ශදුවත විශ්ලේෂණය තුලින් දුවේ පුතේ අපිට පුළුවන් අපේ හොඳම ව්‍යාපාර අදහස තෝරගන්න. අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. එතකොට දුවේ පුතේ යෝග්‍ය ව්‍යාපාර අදහසක් තෝරගන්න ඔබට පුළුවන් විශ්ලේෂණ 3ක් යොදා ගන්න. පළවෙනි එක මොකක්ද? සාර විශ්ලේෂණය. දෙවනුවට ඔබ පුළුවන් සූක්ෂම විශ්ලේෂණය යොදා ගන්න. අවසානයේදී ශදුවත විශ්ලේෂණය තුලින් ඔබට හොඳම ව්‍යාපාර අදහස, යෝග්‍යම ව්‍යාපාර අදහස තෝරගන්න පුළුවන්. අපි දැන් බලමු සාර විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. ජනනය කරගන්නා ලද අදහස් දහස් ගණනක් අතුරින් එක් අදහසක් අරගෙන ඒ නිෂ්පාදිතය අලෙවි කරගන්න පුළුවන්ද අපිට? අවශ්‍ය සම්පත් තියනවද? ව්‍යවසායකයාගේ හැකියාව හා ලැබියාවලට ගැලපෙනවද? ඒ වගේම අපිට මේ සම්බන්ධයෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් අය ඉන්නවද? තරඟකරුවන්ට මුහුණ දෙන්න පුළුවන්ද? අවශ්‍ය අරමුදල් සපය ගන්න පුළුවන්ද? නීතිමය බාධා පවතීද? මෙන්න මේ කියන ගැටලු වලට උත්තර සොයමින් තමයි අපි සාර විශ්ලේෂණය කරන්නේ. මම පෙර කියූ පරිදි දුවේ පුතේ සමහර අමුද්‍රව්‍ය භාවිත කරනකොට යම් යම් නිෂ්පාදිත වෙනුවෙන් අපිට නීතිමය බාධාවන් පවතිනවා. සමහර අමුද්‍රව්‍යයන් විදේශ වෙළඳපොළට යවන්න බෑ. මේ දේශීය වශයෙන් විතරයි නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්න එතනදී අපිට එවැනි අමුද්‍රව්‍යයක් භාවිත කරලා කරන්න යන ව්‍යාපාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අපිට ඉවත් කරන්න පුළුවන් ඒ නිර්ණායකයා අරගෙන.
මේ වගේ සාධක මතු පිටින් සලකා බලලා තමයි දුවේ පුතේ අපි යෝග්‍ය ව්‍යාපාර අදහස් 10ක් පමණ තෝරගන්නේ. මොකද අපිට බොහෝමයක් අදහස් තිබුණානේ. ඒ තුලින් සාර විශ්ලේෂණය කරලා අපි ව්‍යාපාර අදහස් 10ක් පමණ තෝරගන්නවා. දැන් අපි කතා කරන්න යන්නේ දුවේ පුතේ සූක්ෂම විශ්ලේෂණය ගැන. අපි බලමු සූක්ෂම විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. පළමු පියවරේදී තෝරාගත් ව්‍යාපාර අදහස් එකිනෙක සඳහා මෙම විශ්ලේෂණය සිදු කරන්න ඕනේ. සාර විශ්ලේෂණය කරේ අපි දුවේ පුතේ අර අපි කියපු සාධක මතු පිටින් බලලානේ. අපි එතනින් ව්‍යාපාර අදහස් 10ක් විතර තෝරගත්තා. මේ තෝරගත්ත ව්‍යාපාර අදහස් 10ට අපි සූක්ෂම විශ්ලේෂණය කරනවා. මීළඟට අපි කතා කරන නිර්ණායකත් එක්ක තමයි දුවේ පුතේ මේ සූක්ෂම විශ්ලේෂණය කරන්න ඕනේ. මෙහෙද සිද්ධ වෙන්නේ පළමු අධීරයේදී අපි සලකා බැලූ සාධක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරනවා. සාර විශ්ලේෂණයේදී මතු පිටින් තමයි අපි අධ්‍යයනය කරේ. සූක්ෂම විශ්ලේෂණයේදී අපි ගැඹුරින් සලකලා බලනවා මේ ව්‍යාපාර අදහස් තෝරගන්නේ කොහොමද කියලා. එතකොට දුවේ පුතේ මේ තියෙන්නේ සූක්ෂම විශ්ලේෂණය සඳහා භාවිත කළ හැකි නිර්ණායක. බලන්න අපිට නිර්ණායක කීපයක්ම තියෙනවා. මුල්ම නිර්ණායකයේ දුවේ පුතේ වෙළඳපළක් පැවතීම. මේ ව්‍යාපාර අදහසට වෙළඳපළක් තියෙනවද නැද්ද කියලා අපි ගැඹුරින් අධ්‍යයනය කරලා බලන්න ඕනේ. මීළඟට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව. යම් යම් අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. ප්‍රමාණයන් අඩුවෙන් සමහරට ලැබෙන්න පුළුවන්. අන්න එවැනි ව්‍යාපාර අදහස් අපිට බැහැර කරන්න පුළුවන් මෙන්න මේ නිර්ණායක යටතේ අපි ගැඹුරින් අධ්‍යයනය කරනකොට. අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගත හැකි බව. යම් යම් ව්‍යාපාර අවස්ථාවලදී දුවේ පුතේ ඉතා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් තාක්ෂණය සම්බන්ධ ව්‍යාපාර අවස්ථාවක් අපි නිර්මාණය කරගන්න ගියොත් ඒක ඇති කරන්න ගියොත් ඒ වෙනුවෙන් විශාල ප්‍රාග්ධනයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් ඒ අවශ්‍ය ප්‍රාග්ධනය අපිට සපය ගන්න පුළුවන්ද බැරිද? අපි ගැඹුරින් අධ්‍යයනය කරලා බලනවා. මතු පිටින් විතරක් නෙවෙයි. අන්න එහෙම පුළුවන් නම් විතර අපේ ව්‍යාපාර අවස්ථාව තෝරගන්නවා. රජයේ නීති රීති ප්‍රතිපත්ති හා දිරිගැන්වීම් මේ සම්බන්ධයෙන් බලන්න ඕනේ. යම් යම් අවස්ථාවලදී මම පෙර කියූ පරිදිම අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සේවකයෝ සපයා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඒ නිෂ්පාදිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. විවිධාකාරයේ නීති රීති රාමුවක් තියෙනවා. උදාහරණයක් විදිහට දිරිගැන්වීම් ගත්තොත් දුවේ පුතේ රසායනික පොහොර සම්බන්ධයෙන් රජය දරන්නේ ඍණාත්මක ආකල්පයක් නම් කාබනික පොහොර සම්බන්ධයෙන් ඔබට දිරිගැන්වීමක් ලැබෙන්න පුළුවන් රජය තුලින්. එතකොට මේ සූක්ෂම විශ්ලේෂණයේදී එක හොඳ නිර්ණායකයක් අපිට හොඳ ව්‍යාපාර අවස්ථාවක් ජනනය කරගන්න. ව්‍යවසායකයාගේ දැනුම, පළපුරුද්ද, කුසලතා සහ ඇල්ම. යම්කිසි ව්‍යවසායකයෙකුට තමන් කරන දේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා නම් දුවේ පුතේ මේ ව්‍යාපාර අවස්ථාව තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු කෘෂි කර්මාන්තයේ නිල්ලා ඉන්න ව්‍යවසායකෙක් වගාවන් සම්බන්ධයෙන් පළතුරු වගාවන් සම්බන්ධයෙන් නිල්ලා ඉන්න කෙනෙක් කියලා හිතමු අපි. ඔහු කරන පළතුරු වගාව සම්බන්ධයෙන් අවම මූලික දැනුමක් නැත්නම් ඔහුට ව්‍යාපාර අවස්ථාව සාර්ථක කරගන්න බෑ. පැලයක් හිටවන්නේ කොහොමද? කප්පාදු කරන්නේ කොහොමද? මොනවද පාවිච්චි කරන්න ඕන පොහොර? මොනවද අපි කාලෙන් කාලට යොදා ගන්න ඕන උපක්‍රම? මේ සියල්ල දේ සම්බන්ධයෙන් ඔහුට දැනුමක් නැත්තම් ඒ ව්‍යාපාර අවස්ථාව යෝග්‍ය ව්‍යාපාර අදහසක් වෙන්නේ ඔහුට. ශ්‍රමයේ සපයා ගැනීමේ හැකියාව. මේ ව්‍යාපාර අවස්ථාවන් කරගෙන යාමේදී දුවේ පුතේ අපිට ශ්‍රමය අවශ්‍යයි. මිනිස් ශ්‍රමය අවශ්‍යයි. එතකොට ඒ ශ්‍රමය අපිට අඩුපාඩුවක් නැතුව සපය ගන්න පුළුවන්ද බැරිද කියන දේ බලලා ගැඹුරින් අධ්‍යයනය කරලා අපි ව්‍යාපාර අවස්ථාව තෝරගන්න ඕනේ. මීළඟට අවදානම. යම් යම් ව්‍යාපාර අවස්ථාවන් දුවේ පුතේ අවදානම ඉතාමත් අධිකයි. නමුත් ප්‍රතිලාභය ගැටලුකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්. එතකොට අවදානම දරන ප්‍රමාණය මත ඔබ ව්‍යාපාර අවස්ථාව තෝරාගත යුතුයි. යම් අවස්ථාවන් වලදී දුවේ පුතේ යම් යම් ව්‍යාපාරිකයෝ ඉන්නවා ඔවුන් අවදානමක් ගන්න ඉතාමත් කැමති. ඉතා විශාල අවදානමක් වුණත් අරගෙන ඒ ව්‍යාපාර අවස්ථාව ක්‍රියාත්මක කරන්න කැමති. එතකොට මේ අවදානමේ ප්‍රමාණය ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ
සූක්ෂ්ම විශ්ලේෂණය කිරීමේදී මේ අවදානම කියන නිර්ණායකය ඉතාමත් වැදගත්. අවසානයේදී දුවේ පුතේ දියත් කිරීමේ පහසුව. ඕනම ව්‍යාපාර අවස්ථාවක් වුණත් ඒක දියත් කිරීමේදී අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා නම්, ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒක යෝග්‍ය ව්‍යාපාර අදහසක් නෙමෙයි. මෙන්න මේ කියන නිර්ණායකයන් හැම දෙයකටම සාර්ථක පිළිතුරු ඔබට ලැබෙනවා නම්, ඉතා හොඳ විසඳුම් ඔබට ලැබෙනවා නම් මෙන්න මේ කියන තෝරාගත්ත ව්‍යාපාර අදහස් 10 අතුරින් ඔබට පුළුවන් හොඳම ව්‍යාපාර අවස්ථා 3ක් තෝරගන්න. මීළඟට දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ ඔබට කොහොමද මේ සූක්ෂම විශ්ලේෂණය ඇතුළේ කරගන්න පුළුවන් නිර්ණායකයන් සම්බන්ධයෙන් ඔබට ක්‍රියාත්මක කරගන්න පුළුවන් ක්‍රියාවන්. බලන්න මේ උදාහරණයක් ඔබේ පෙළ පොතේ සඳහන් උදාහරණයමයි මම මෙතනදී ගත්තේ. අමුද්‍රව්‍ය සපයා ගැනීම කියන සාධකය ගත්තාම මෙතන නිර්ණායකයන් 5ක් දීලා තියෙනවා. ඔබට පුළුවන් මේ තක්සේරු ක්‍රමය යටතේ ලකුණු ලබා දෙන්න. එතකොට මේ ලකුණු ලබා දීමේදී මේ නිර්ණායකයන් වලට ඔබ විසින් දෙන ලබන ලකුණු මත ඔබට පුළුවන් හොඳම ව්‍යාපාරික අවස්ථාව තෝරගන්න. මේ තියෙන ව්‍යාපාර අදහස් තක්සේරු පත්‍රය. ඔබට ඔබේම ව්‍යාපාරයක් කරනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ වගේ තක්සේරු පත්‍රයක් භාවිත කරලා හොඳම ව්‍යාපාර අදහස් තෝරගන්න. වෙළඳපොළ සම්බන්ධයෙන්, අමුද්‍රව්‍ය සම්බන්ධයෙන්, ශ්‍රමය සම්බන්ධයෙන්, තාක්ෂණය, ඉපැයීම, අවදානම, තරඟය, රාජ්‍ය අනුග්‍රහය මෙන්න මේ කියන නිර්ණායකයන් යටතේ ඉහළින්ම ලබා ගන්න ලකුණු ප්‍රමාණය මත ඔබට පුළුවන් ඔබේ ව්‍යාපාර අදහස සාර්ථකම ව්‍යාපාරික අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න. මේ තියෙන දුවේ පුතේ අවසාන විශ්ලේෂණය ෂදුවත විශ්ලේෂණය. ඔබ දැනටමත් දන්නවා ෂදුවත විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි SWOT ඇනලයිසිස් එක කියලාත් කියනවා. මේක ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කරන හැටි ඔබට දැනටමත් දැනුම ඇති. ව්‍යාපාර සම්බන්ධයෙන් විතරක් නෙමෙයි දුවේ පුතේ තමන් සම්බන්ධයෙන්ුත් ඔබට පුළුවන් ෂදුවත විශ්ලේෂණය කරන්න. ඔබගේ තියෙන ශක්තියින්, දුර්වලතා, ඒ වගේම අවස්ථා, තර්ජන සම්බන්ධයෙන් ඔබට වගේම ව්‍යාපාරවලටත් ෂදුවත විශ්ලේෂණය සිද්ධ කරන්න පුළුවන්. ශක්තියින් ඒක අභ්‍යන්තර පරිසරයට අයත් දෙයක්. සම්පත් තියෙනවා නම්, දක්ෂ සේවකයෝ ඉන්නවා නම්, නිෂ්පාදිතවල ඉහළ ගුණත්වයක් තියෙනවා නම්, මූල්‍ය ස්ථාවරත්වයක් තියෙනවා නම් ඒක අපිට වාසිදායක සාධකයක්. ඊළඟට දුර්වලතා ගත්තොත්, වීක්නසස් ගත්තොත් දුවේ පුතේ මූල්‍ය දුෂ්කරතා තියෙනවා නම්, යල්පැනගේ තාක්ෂණය නම් තියෙන්නේ, අමුද්‍රව්‍ය හිඟයි නම්, සේවක කැපවීම අඩු නම් මේක අපිට අවස්ථායක තත්ත්වයක්. මේ ශක්තියින් සහ දුර්වලතා අභ්‍යන්තර පරිසරයේම තියෙන දේවල් නිසා දුවේ පුතේ ඔබට පුළුවන් නැත්නම් ව්‍යවසායකයන්ට පුළුවන්, ව්‍යාපාරිකයන්ට පුළුවන් ඒව පාලනය කරගන්න. ශක්තියින් වැඩි දියුණු කරගන්නත්, දුර්වලතා අවම කරගෙන නැති කරගන්නත් ඔවුන්ට පුළුවන්. ඊළඟට දුවේ පුතේ අවස්ථා හා තර්ජන. මේවා ඇති වෙන්නේ බාහිර පරිසරය තුලින්. ව්‍යාපාරිකයන්ට පාලනය කළ නොහැකි මේ දේවල්. අපි බලමු. අවස්ථාවන් යටතේ වැඩි පාරිභෝගික පිරිසක් ඉන්නවා නම්, තරගකරුවෝ ඉවත් වෙනවා නම්, තාක්ෂණයේ දියුණු වෙනවා නම්, පර්යේෂණ හා සංවර්ධනයෙන් පවතිනවා නම්, ඒ වගේම රාජ්‍ය දිරිගැන්වීම් තියෙනවා නම් මේක අපිට හොඳ අවස්ථාවක්. ඒ වගේම තර්ජන පැත්තෙන් ගත්තොත් threats මොනවද තියෙන තර්ජන? අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම තියෙනවා නම්, අවාසිදායක නීති රීති නම් මේ සම්බන්ධයෙන් පනවලා තියෙන්නේ. ස්වභාවික ආපදා හා විපත් නිරන්තරව පැමිණෙනවා නම් මෙවැනි තර්ජන නිසා ඔබට අවාසිදායක තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. එහෙනම් මේ හොඳම ව්‍යාපාරික අවස්ථාවක් තෝරගනිද්දී, යෝග්‍ය ව්‍යාපාරික අවස්ථාවක් තෝරගැනීමේදී සාර විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය, අවසානයේදී ෂදුවත විශ්ලේෂණය කිරීම තුළින් හොඳම ව්‍යාපාරික අවස්ථාව ඔබට තෝරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ ඔබේ ව්‍යාපාරික අවස්ථාව ආරක්ෂා කරගන්න පුළුවන් හැටි. නිර්මාණාත්මක ව්‍යාපාර අදහසකට නෛතික ආවරණය ලබා ගැනීම. පේටන්ට් බලපත්‍ර නැත්නම් ස්වාධිකාරය කියලාත් අපි කියනවා. පේටන්ට් බලපත්‍ර යනු යම් අයෙකුගේ නව සොයා ගැනීමක් වෙනුවෙන් ලබා දෙන රජයේ සහතිකය. නව සොයා ගැනීමක් කියලා කියන්නේ දුවේ පුතේ මෙන්න මේ කියන කාරණා.
නව නිපැයුමක් වෙන්න පුළුවන්, නව යන්ත්‍රයක් වෙන්න පුළුවන්, නව ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඉහත කරුණු වල සංකලනයක් වෙන්නත් පුළුවන්. පවත්නා සොයා ගැනීමක වැඩි දියුණු කිරීමක් ලෙස අපිට අර්ථ දක්වන්නත් පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් ඔබ කරා නම් ඔබගේ මේ අදහසට නිපැයුමකට ක්‍රියාවලියට රජයෙන් ලැබෙන ආරක්ෂාව පේටන්ට් බලපත්‍රයක් තුලින් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම ඇතුලේ හුඟක් දේවල් සාකච්ඡා කරා. ව්‍යාපාර අදහසක් කියන්නේ මොකක්ද? හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ, ඒ වගේම ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකක්ද? හොඳම ව්‍යාපාර අදහසක් අපි තෝරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම පේටන්ට් බලපත්‍රය ගැනත් අපි සාකච්ඡා කරා. මම පොඩි ප්‍රශ්න දෙකක් තෝරගත්ත දුවේ පුතේ පසුගිය විභාග වලින් ඔබට ඉතාමත් පහසුවෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මේ 2018 වසරේ විභාග ප්‍රශ්න පත්‍රය. පළවෙනි කොටසේ 24 වෙනි ප්‍රශ්නය. යම් අයෙකුගේ නම සොයා ගැනීමක් වෙනුවෙන් ලබා දෙන රජයේ සහතිකය වෙනුවෙන්. පළවෙනි පිළිතුර ප්‍රමිති සහතිකයයි, දෙවෙනි පිළිතුර පේටන්ට් බලපත්‍රයයි, නව නිපැයුම් සහතිකයයි, අවසානයේදී තත්ත්ව සහතිකයයි. මීට සුළු මොහොතකට කලින් අපි සාකච්ඡා කරපු කාරණාවක් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව ඔබෙන් අහලා තියෙන්නේ. මොකක්ද ඔබේ උත්තරේ? බලන්න ඔබ දීපු උත්තරේමද නිවැරදි පිළිතුරම කියලා. පිළිතුර තමයි අංක 2 පේටන්ට් බලපත්‍රය. අපි තවත් ප්‍රශ්න කිහිපයක් බලමු. මේ 2018 වසරේම දෙවන කොටසේ අහපු ප්‍රශ්නයක්. 6 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස. හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පියවර දෙකක් සඳහන් කරන්න. ඔබට මතකද අපි විශ්ලේෂණයන් 3ක් සාකච්ඡා කරා. අන්න ඒ සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු පිළිතුර මොකක්ද කියලා. අපි පෙර සාකච්ඡා කළ පරිදිම සාර්ව විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය, අවසානයේදී ෂඩුවත විශ්ලේෂණය. ඔබෙන් අහන්නේ පියවර දෙකක් සඳහන් කරන්න කියලා. මේ විශ්ලේෂණයන් 3න් දෙකක් සඳහන් කරා නම් ප්‍රමාණවත්. 2019 වසරේ ප්‍රශ්න පත්‍රයෙන්ුත් ප්‍රශ්න කීපයක් අපි තෝරගත්තා. මේ පළවෙනි කොටසේ 14 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක තරඟකරුවන් විසින් ස්වකීය උපාය මාර්ග වෙනස් කරනු ලබයි. ව්‍යාපාර සම්බන්ධයෙන් මේ සලකන්න පුළුවන් කොහොමද? ඔබට ෂඩුවත විශ්ලේෂණය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා නම් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන එක ඉතාමත් පහසු කාර්යයක්. බලන්න ඔබ සිතපු පිළිතුරමද නිවැරදි පිළිතුර වෙන්න කියලා. මොකක්ද? තර්ජනයක් විදිහට ව්‍යාපාරයක තරඟකරුවෝ විසින් තමන්ගේ උපාය මාර්ග නිරන්තරයෙන් වෙනස් කරනවා නම් ව්‍යාපාර සම්බන්ධයෙන් මේක තර්ජනයක් දුවේ පුතේ. ඊළඟ ප්‍රශ්නය 36 වෙනි ප්‍රශ්නය පළවෙනි කොටසේ හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ. අපි බොහෝමයක් දේවල් කතා කරා ව්‍යාපාර අදහසක් සම්බන්ධයෙන්. අවදානම් දැරිය හැකිවීම, ෂණිකව ලාභ ඉපිය හැකිවීම, වෙනස් වන අවශ්‍යතා හා ඌමනාවලට ප්‍රතිචාර දැක්විය හැකිවීම, අවසානයේදී සමාජ පිළිගැනීමක් ලබාගත හැකිවීම. මොකක්ද පිළිතුර? ඔබට මතකද අපි සාකච්ඡා කරා ඌමනා නිරන්තරයෙන් වෙනස් වෙනවා, ඒවට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනි කියලා හොඳ ව්‍යාපාර අදහසක්. එහෙනම් පිළිතුර විය යුත්තේ අංක 3 වෙනස් වන අවශ්‍යතා හා ඌමනාවලට ප්‍රතිචාර දැක්විය හැකිවීම. හොඳයි දුවේ පුතේ, හෝරාවකට ආසන්න කාලයක් අපි බොහෝමයක් දේ කතා කරා. ඔබට පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනයට යොමු වුණ විභාග ජය ගැනීමට විතරක් නෙවෙයි, ඔබේ ජීවිතය සාර්ථක කරගන්නත් මේ පාඩම ඉතාමත් හොඳින් දායකත්වයක් ලබා දෙන පාඩමක්. විභාග මූලික කරගත් පාඩම් කිරීමේ ක්‍රමයට වඩා ඔබගේම ක්‍රමයක් තුලින් ඔබට සාර්ථක වෙන්න පුළුවන් අදහසක් මේ පාඩම ඉගෙන ගැනීම තුලින් ඔබට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔබගේ අනාගත කටයුතු සාර්ථක වෙන්න සුබ ප්‍රාර්ථනා කරමින් සමුගන්නම්. ඔබට ආයුබෝවන්.